ආයිබෝවන් දුවේ පුතේ අපි අදත් ගුරු ගෙදරට ගොඩ වැදුනේ උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනයේ අලෙවි කළමනාකරණය කියන විෂය එකකින් පුනරීක්ෂණ පාඩම් මාලාවක් සිදු කරන්නයි. ඇත්තටම දුවේ පුතේ මං හිතන්නේ මතක ඇති මීට පෙර අලෙවි කළමනාකරණයේ පාඩම් මේකක දෙකක්. ඒ කියන්නේ මුළු නිපුණතාවෙම ආවරණය වන පරිදි පුරා පැය දෙකක් පුනරීක්ෂණ කරා. අද අපි කරන්නේ 14 වෙනි නිපුණතාවයේ අලෙවි කළමනාකරණයේ මුළු පාඩමම අලලා ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්නයි. මම හිතන්නේ මේක ඊටාම වැදගත් මාතෘකාවක්. ඇයි දුවේ පුතේ මම එහෙම කියන්නේ? කාලච්ඡේද 45ක් වෙන් කරලා තියෙනවා 13 වෙනි ශ්‍රේණියේ දුවල පුතාලට මේ අලෙවි කළමනාකරණය සඳහා. ඒ වගේම අපේ උසස් පෙළ විභාගයට ලකුණු ප්‍රමාණය ගත්තොත් ලකුණු 15ක් විතර අත්පත් කරගන්න පුළුවන් මෙම අලෙවි කළමනාකරණය පාඩම ඊටාම මනමින් හැදෑරුවොත්. මම හිතන්නේ සරසවි ප්‍රවේශයට බොහොම ඉක්මනින් ළඟා වෙන්න පුළුවන් අලෙවි කළමනාකරණය පාඩම මනවින් ඔබ පාඩම් කළොත්. එම නිසා අන්නෙම දේ මතක තියාගෙන අපි අලෙවි කළමනාකරණය පිළිබඳ මේ පුනරීක්ෂණ ප්‍රශ්න සාකච්ඡා කරමු. ඒ සඳහා සක්‍රියව දායක වෙමු. අපි බලමු අලෙවි කළමනාකරණයේ නිපුණතාව 14 ව්‍යාපාර සාර්ථකත්වය සඳහා අලෙවි කළමනාකරණයේ දායකත්වය අගයයි. ඒක තුලින් අපි බලමු මොන වගේ ප්‍රශ්න එන්න පුළුවන්ද කියලා. බලන්න ප්‍රශ්න අංක 1. අලෙවිකරණයේ මගින් ගනුදෙනු කරුවන් හිස්තැනක් හා නැවත හිස්තැනක් සිදු කරයි. දුවේ පුතේ දුවල පුතාලට මතක ඇති. අපේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය අංක 31 ඉඳලා අංක 40 දක්වා මෙන්න මේ වගේ ප්‍රශ්න තමයි දුවල පුතාලට සම්පූර්ණ කරන්න වෙන්නේ. මේ හිස්තැන් දෙක පුරවන්න බලන්න. මොකද අලෙවිකරණයේ මගින් ගනුදෙනු කරුවන් මොනවා කරනවද? හා සිදු කරයි. මොනවද අලෙවිකරණයෙන් කරන්නේ? ගනුදෙනු කරුවන් මං හිතුවා නිර්මාණය කිරීම කියන එක දුවල පුතාලට එන්න ඕන මේක. නිර්මාණය කිරීම. ඒ වගේම රඳවා ගැනීම. මොකක්ද අලෙවිකරණයෙන් කරන්නේ? ගනුදෙනු කරුව නිර්මාණය කරනවා. නිර්මාණය කරගෙන විතරක් මදි. එම ගනුදෙනු කරුව දිගටම ආයතන පුරා රඳවගෙන තියාගන්න ඕන. එතකොට මෙතන උත්තරේ තමයි අපි බලමු. අලෙවිකරණයේ මගින් ගනුදෙනු කරුවන් නිර්මාණය කිරීම හා රඳවා ගැනීම සිදු කරයි. නිර්මාණය කිරීම හා රඳවා ගැනීම එතකොට සිදු කරන්නේ අලෙවි කළමනාකරණයේ මගින්. අපි ඉක්මනට යන් දෙවෙනි ප්‍රශ්නය. බලන් දුවේ පුතේ නූතන හුමාරු ආර්ථිකයක ප්‍රධාන වෙළඳපොළ වර්ග 5ක් ක්‍රියාත්මක වන බවත් ඒවා එකිනෙක මත අන්තර්ක්‍රියා කරමින් මූල්‍ය හා මූර්ත ප්‍රවාහ ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කරමින් නිෂ්පාදනය හුමාරුව හා පරිභෝජනය සිදුවන ආකාරය පිලිප් කොට්ල හා කෙල යන අය විසින් රචිත ග්‍රන්ථයක් වන අලෙවි කළමනාකරණය 7 වන සංස්කරණය මගින් පෙන්වා දෙයි. මොකක්ද කියන්නේ? නූතන හුමාරු ආර්ථිකයක ප්‍රධාන වෙළඳපොළ වර්ග 5ක් හඳුන්වලා දෙනවා. අපෙන් අහන්නේ ඒ පහේ ක්‍රියාකාරීත්වය. මොකද අහන්නේ ඉහත ප්‍රකාශය පැහැදිලි කිරීමට නූතන හුමාරු ආර්ථිකයක ප්‍රධාන වෙළඳපොළ වර්ග 5 ක්‍රියා කරන ආකාරය ගැලීම් සටහනක් ඇසුරෙන් පෙන්වන්න. කොහොමද දුවේ පුතේ මෙම නූතන ආර්ථිකයේ ක්‍රියාත්මක වන ප්‍රධාන වෙළඳපොළ වර්ග 5 අපි ප්‍රකාශ කරන්නේ? අපි ගාව සම්පත් තියෙනවා. මේ සම්පත් වෙළඳපොළට යොමු කරනවා. එතකොට අපිට මොනවද සම්පත් වෙළඳපොළෙන් හම්බෙන්නේ? ඒ වෙනුවට මුදල් ලැබෙනවා. ඒ වගේම සම්පත් වෙළඳපොළ ඒ සම්පත් යොමු කරනවා නිෂ්පාදිත වෙළඳපොළට. නිෂ්පාදිත වෙළඳපොළෙන් අපිට ලැබෙනවා නැවතත් සම්පත් වෙළඳපොළට මුදල් ලැබෙනවා. ඒ වගේම සම්පත් වෙළඳපොළ රජය සමග ගනුදෙනු කරනවා. ඔවුන්ටත් ලබා දෙනවා සම්පත් දෙනවා. ඒ වෙනුවටත් මුදල් ලැබෙනවා. නමුත් එතන වෙන දේවල් දෙකක් තියෙනවා. මොනවද? බදු හා සේවා. ඒ කියන්නේ යම් යම් සේවා සපයනවා රජය සම්පත් වෙළඳපොළට. ඒ වෙනුවෙන් බදුත් අය කරනවා.
ඒ වගේම අපි කිව්වා සම්පත් වෙළඳ පොලෙන් නිෂ්පාදිත වෙළඳ පොලට සම්පත් දෙනවා. සම්පත් වෙළඳ පොලට නැවත මුදල් ලැබෙනවා කියලා. ඒ වගේම නිෂ්පාදිත වෙළඳ පොල භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළා ඒවා අතරමැදි වෙළඳ පොලට ලබා දෙනවා. ඒ වෙනුවෙන් අතරමැදි වෙළඳ පොල නිෂ්පාදිත වෙළඳ පොලට මොනවද දෙන්නේ? මුදල් දෙනවා. ඒ වගේම දුවේ පුතේ බලන්න නිෂ්පාදිත වෙළඳ පොලත් රජය සමග ගනුදෙනු තියෙනවා. මොනවද? රජය යම් යම් සේවා සපයනවා. ඒ වෙනුවෙන් බදු අය කරනවා රජය නේ. නිෂ්පාදිත වෙළඳ පොලට සේවා සපයනවා. ඒ වගේම ඒ සේවා වෙනුවෙන් රජය බදු අය කරනවා නිෂ්පාදිත වෙළඳ පොලෙන්. ඒ වගේම රජයට යම් යම් භාණ්ඩ සපයනවා නිෂ්පාදිත වෙළඳ පොලෙන්. ඒ වෙනුවෙන් රජය මුදල් ලබා දෙනවා. ඒ වගේම දැන් අපි කිව්වා නිෂ්පාදිත වෙළඳ පොලෙන් භාණ්ඩ හා සේවා සපයනවා අතරමැදි වෙළඳ පොලට. අතරමැදි වෙළඳ පොලෙන් මුදල් ලබා දෙනවා නැවතත් නිෂ්පාදිත වෙළඳ පොලට. එතකොට දුවේ පුතේ මේ අතරමැදි වෙළඳ පොලෙන් පාරිභෝගික වෙළඳ පොලට මොකක්ද දෙන්නේ? භාණ්ඩ හා සේවා. ඒ කියන්නේ අපට භාණ්ඩ හා සේවා දෙනවා. අපි අර සම්පත් යොදලා දීපු මුදල් ප්‍රමාණය නැවතත් අපි යොදනවා අතරමැදි වෙළඳ පොලට. මෙන්න මේ වගේ සංකීර්ණ ක්‍රියාවලියක් තමයි නූතන ආර්ථිකයක වෙළඳ පොළ වර්ග 5 අතර ක්‍රියාත්මක වෙන්නේ. මම හිතන්නේ දුවල පුතාලට යම් කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති නූතන ආර්ථිකයක වෙළඳ පොළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 3. අලෙවිකරණ උපාය මාර්ග හා අලෙවිකරණ හැකියාවන්ට බලපෑම් කරනු ලබන අලෙවිකරණ පරිසරය. කාර්ය පරිසරය හා පුළුල් පරිසරය ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකියි. මෙම පුළුල් පරිසරයට පමණක් අය සාධක දෙකක් වන්නේ. දුවේ පුතේ මම දන්නවා. දුවල පුතාලා දන්නවා අලෙවිකරණ පරිසරය ගැන. අලෙවිකරණ පරිසරයේ ප්‍රධාන කොටස් දෙකකින් යුක්තයි. මොනවද? කාර්ය පරිසරයයි පුළුල් පරිසරයයි. එතකොට මේකෙන් ප්‍රශ්නෙන් අහන්නේ මොකද්ද? මෙම කොටස් දෙකට බෙදා දැක්විය හැකියි. මෙම පුළුල් පරිසරයට පමණක් අය සාධක දෙකක් වන්නේ. ඒ කියන්නේ පුළුල් පරිසරයට පමණක් අය සාධක දෙකක් මේ වර්ණ පහින් තෝරගන්න ඕන. දුවල පුතාලට මතක ඇති අපේ විභාග ප්‍රශ්න පත්‍රයේ එකේ ඉඳලා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ එකේ ඉඳලා 30 දක්වා තියෙන ප්‍රශ්න මේ බහුවර්ණ ප්‍රශ්න වර්ණයන් පහකින් යුක්ත ප්‍රශ්න. එතකොට ඒකෙන් දුවල පුතාලා අනිවාර්යයෙන්ම තෝරගන්න ඕන එක් වර්ණයක්. බලමු මේකෙදි මෙම පුළුල් පරිසරයට පමණක් සාධක දෙක වන්නේ නිෂ්පාදිතය හා ප්‍රවර්ධනයයි. නැත්නම් ප්‍රවර්ධනය හා ඉදිරිපත් කිරීම, ඉදිරිපත් කිරීම හා ඉලක්ක ගනුදෙනු කරුවන්, බෙදා හරින්නම් හා ඉදිරිපත් කිරීම, සැපයුම් කරුවන් හා ඉලක්ක ගනුදෙනු කරුවන්. මොනවද දුවේ පුතේ? එතකොට පුළුල් පරිසරයේ තියෙන්නේ. අපි දන්නවා දුවේ පුතේ මේ කාර්ය පරිසරය. කාර්ය පරිසරය කියන්නේ අභ්‍යන්තර පරිසරය. අභ්‍යන්තර පරිසරයේ තියෙන්නේ මොනවද? නිෂ්පාදිතය, ප්‍රවර්ධනය, මේ ඉදිරිපත් කිරීම වගේ ඒවා අභ්‍යන්තර පරිසරයේ තියෙන්නේ. දුවල පුතාලට බාහිර පරිසරය නැත්තම් පුළුල් පරිසරයේ තියෙන දේවල් ගැන මතක ඇති. ඒකේ තියෙන කවුද? බාහිර පාර්ශවයේ ඉන්නේ. ඒ කියන්නේ ඉලක්ක ගනුදෙනු කරු, බෙදා හරින්නෝ, සැපයුම් කරු වගේ කට්ටිය තමයි. එතකොට බාහිර පරිසරයේ ඉන්නේ. එතකොට මේකට උත්තරේ මොකක් වෙන්න පුළුවන්ද? එතකොට නිෂ්පාදිතය හා ප්‍රවර්ධනය. ඒ කාර්ය පරිසරයේ තියෙන්නේ. ප්‍රවර්ධනය හා ඉදිරිපත් කිරීම. එකක් දුවල පුතාලට මතක ඇති. ඒකත් කාර්ය පරිසරයේ තියෙන එකක්. ඊට පස්සේ ඉදිරිපත් කිරීම හා ඉලක්ක ගනුදෙනු කරුවා. කියන්නේ කාර්ය පරිසරෙත් තියෙනවා, බාහිර පරිසරෙත් තියෙන ඉලක්ක ගනුදෙනු කරුවා. ඒ කියන්නේ කවලමක් තියෙනවා. ඊට පස්සේ බෙදා හරින්නම් හා ඉදිරිපත් කිරීම. ඒතකොට බෙදා හරින්නෝ බාහිර පරිසරයේ ඉන්නවා. ඉදිරිපත් කිරීම නැවතත් අභ්‍යන්තර පරිසරයට නැත්නම් කාර්ය පරිසරයට එනවා. එතකොට ඒකත් නෙවෙයි උත්තරේ. එහෙනම් දුවේ පුතේ අනිවාර්යයෙන්ම පස්වෙනි එක නිවැරදි පිළිතුර වෙන්න ඕන. මොකක්ද බලන්න? සැපයුම් කරුවන් හා ඉලක්ක ගනුදෙනු කරුවන්. ඒ දෙකොල්ලෝ ඉන්නේ කොහෙද? පුළුල් පරිසරයේ. එහෙනම් පිළිතුර මේකේ පස්වෙනි එක තමයි. පස්වෙනි එක තමයි. එහෙනම් සැපයුම් කරුවන් හා ඉලක්ක ගනුදෙනු කරුවන් තමයි මේකේ පිළිතුර වෙන්න ඕන. අපි බලමු තවත් ප්‍රශ්නයක්. ප්‍රශ්නාංක 4. ඉලක්ක වෙළඳපොළ ටාගට් මාකට් පිහිටුවීම පොසිෂනින් හා වෙළඳපොළ ඛණ්ඩනය මාකට් සෙග්මන්ටේෂන් යන අලෙවිකරණ හර සංකල්ප කෙටියෙන් හඳුන්වන්න. දුවේ පුතේ දුවල පුතාට මතක ඇති අලෙවිකරණ හර සංකල්ප රාශියක් තියෙනවා. ඒ කියන්නේ අලෙවිකරණ ඉගෙන ගනිද්දී අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන දේවල්. ඒවත් ඉගෙන ගත්තොත් තමයි අලෙවිකරණය මනාව තේරුම් ගන්න පුළුවන්. මං හිතන්නේ දුවල පුතාලා මනාව ලෙස මේවා ඉගෙනගෙන තියෙන්නේ. දැන් හෙට ළඟදි වෙන විභාගයට සාර්ථකව මුහුණ දෙන්න අලෙවිකරණ හර සංකල්ප දැනගෙන තියෙන්න ඕන. එකකින් කිහිපයක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉලක්ක වෙළඳපොළ. මොකද්ද දුවේ පුතේ ඉලක්ක වෙළඳපොළ?
පිහිටුවීම කියන්නේ මොකක්ද? වෙළඳපොළ ඛණ්ඩනය කියන්නේ මොකක්ද කියන එක දුවල පුතාලා දැනගෙන තියෙන්න ඕන. මොකද්ද දුවේ පුතේ ඉලක්ක වෙළඳපොළ කියන්නේ? ඇත්තටම ආයතනයකට බැහැ සමස්ත වෙළඳපොළට භාණ්ඩ හා සේවා සපයන්න. ඒක නිසා අපි සමස්ත වෙළඳපොළෙන් අපට හැකියාව තියෙන අපට මූල ශක්තිය තියෙන වෙළඳපොළක් අපි තෝරගන්න ඕන. අපට කරන්න පුළුවන් දේ තෝරගන්න ඕන. අන්නේ කරන්න පුළුවන් දේ තෝරා ගැනීම තමයි මේ ඉලක්ක වෙළඳපොළ කියලා කියන්නේ. බලන්න කිසියම් නිෂ්පාදකයෙකු තම නිෂ්පාදිත අලෙවි කිරීම සඳහා සමස්ත වෙළඳපොළෙන් නිශ්චිත පාරිභෝගික පිරිසක් කෙරෙහි අවධානය යොමු කිරීම. හෙවත් තම නිෂ්පාදිත පාරිභෝගික කණ්ඩායමක් තෝරාගෙන ඒ අය වෙනුවෙන්ම හඳුන්වා දීම සඳහා වන වෙළඳපොළ ඉලක්ක වෙළඳපොළ. අපිට දන්නවා අපි සමස්ත වෙළඳපොළෙන් තෝරා ගන්න කොටස තමයි එතකොට දුවේ පුතේ ඉලක්ක වෙළඳපොළ කියන්නේ. අපි සමහර විට ඇඳුම් නිෂ්පාදනය කරන්න වෙන්න පුළුවන්. ඒ ඇඳුම් වලින් අපි ළමා ඇඳුම් තෝරා ගන්නවා. නැත්නම් කාන්තා ඇඳුම් තෝරා ගන්නවා. අන්න ඒ වගේ එකක් තමයි මේ ඉලක්ක වෙළඳපොළ කියන්නේ. එතකොට මොකද්ද දුවේ පුතේ පිහිටුවීම කියන්නේ? කියන්නේ අලෙවි කරන හර සංකල්පයක්. පිහිටුවීම. සාමාන්‍යයෙන් අලෙවිකරණයේ අලෙවි කළමනාකරුවෙක් තමන්ගේ ප්‍රයත්නයෙන් 90%ක් ජයගත්ත කියලා තමයි කියන්නේ පිහිටුවීම සිදු කරොත්. එතකොට මොකද්ද මේ පිහිටුවීම කියන්නේ? පිහිටුවීම කියන්නේ කිසියම් නිෂ්පාදිතයක් පිළිබඳව පාරිභෝගිකයාගේ මනසේ යහපත් ආකල්පයක් ගොඩනැගීම පිහිටුවීම යනුවෙන් හඳුන්වස් කරනවා. ඒ කියන්නේ කිසියම් පුජ්‍යලයේගේ මනසේ තමන්ගේ භාණ්ඩය පිළිබඳ සාධාරණ තත්ත්වයක් නැත්නම් අනිවාර්යයෙන්ම මේ භාණ්ඩය තමයි හොඳ කියලා මනසේ පිහිටවන්න පුළුවන් නම් අලෙවි ප්‍රයත්නය සාර්ථකයි. එතකොට අපි කියන්නේ අන්නේ පිහිටුවීම. යම් භාණ්ඩ ඉල්ලගෙනම එනවා කවුද? අපේ ගනුදෙනුකරුවෝ. එහෙම ඉල්ලගෙන එන්නේ ඇයි? ඒ භාණ්ඩය තමන්ගේ මනසේ සදාකාලික ලෙස පිහිටලා තියෙනවා. අන්න ඒ වගේ කාරණයකට තමයි දුවේ පුතේ මේ පිහිටුවීම කියලා කියන්නේ. ඒ වගේම වෙළඳපොළ ඛණ්ඩනය. ඒ කියන්නේ සමස්ත වෙළඳපොළ සමජාතීය පාරිභෝගික කණ්ඩායම් ඇතුළත් වන පරිදි උපකොටස් වලට බෙදීම වෙළඳපොළ ඛණ්ඩනයයි කියලා කියනවා. ඒ කියන්නේ සමජාතීය වෙළඳපොළවල් කීපයක් තියෙනවා. ඒකත් නැවත අපට බෙදන්න පුළුවන්. මම කිව්වේ අර ඉස්සෙල්ලා ළමා ඇඳුම් කියලා, කාන්තා ඇඳුම් කියලා. නමුත් කාන්තා ඇඳුම් වලත් නැවතත් සඳ සාදයට ඊට පස්සේ පාසලට නැත්තම් උදේට සවසට කියලා වෙන් කරන්න පුළුවන්. අන්න ඒ වගේ සංකල්පයක් තමයි මේ වෙළඳපොළ ඛණ්ඩනය කියන එක. වෙළඳපොළ සමජාතීය පාරිභෝගික කණ්ඩායම් ඇතුළත් වන පරිදි උපකොටස් වලට නැවත කැඩීමක්. බලන් දුවේ පුතේ තවත් ප්‍රශ්නයක්. ප්‍රශ්න අංක 5. අලෙවි කරන සංකල්පය හා එමගින් අලෙවිකරුවන් සැලකිල්ල දක්වන සාධක පිළිබඳ සටහනක් පහතින් දැක්වෙනවා. දුවල පුතාට මතක ඇති අලෙවි කරන සංකල්ප. මේක අලෙවි කරන සංකල්ප වලින් මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අලෙවි කරන සංකල්පය තියෙනවා, සැලකිල්ල දක්වන සාධකයේ තියෙනවා. එතකොට අපි මොනවද අහන්නේ? අපෙන් අහනවා ඒ අලෙවි කරන සංකල්පයට අනුව සැලකිල්ල දක්වන සාධක හා ගැළපෙන පිළිතුර. අපි බලමු මොකද්ද මේ සාධකේ අලෙවි කරන සංකල්ප, නිෂ්පාදන සංකල්ප. දුවේ පුතේ, දුවල පුතාලට මතක ඇති නිෂ්පාදන සංකල්ප. හොඳට දැන් මතක තියෙන්න ඕන. දැන් නිෂ්පාදන සංකල්ප වලින් කියන්නේ මොකක්ද? ඒ නිෂ්පාදන සංකල්ප වලදී මොන කරුණු කෙරේද අවධානය යොමු කරන්නේ? මම හිතන්නේ පළවෙනි නිෂ්පාදන සංකල්පය තමයි මේ නිෂ්පාදන ක්‍රමය ගැන තමයි බලන්නේ නිෂ්පාදන සංකල්ප. ඒ වගේම නිෂ්පාද්‍ය සංකල්පය. නිෂ්පාද්‍ය සංකල්පය ගැන මතක ඇති. ඒ කියන්නේ භාණ්ඩය කෙරෙහි තමයි බලන්නේ. ගුණත්වය වගේ දේවල්, නිමාව වගේ දේවල් තමයි නිෂ්පාද්‍ය සංකල්පෙදි බලන්නේ. බලන්නේ ඒකට සමාන එක මේකේ. භාණ්ඩවල නිමාව, ගුණත්වය තියෙනවා. එතකොට ඒක තමයි ඒකට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම විකුණුම් සංකල්පය. විකුණුම් සංකල්පය බලන්න විශාල ප්‍රචාරණයක් කළා, ප්‍රවර්ධනයක් කළා තමයි විකුණුම් සංකල්පේ භාණ්ඩ විකුණන්නේ. ඒ සංකල්පේ හිතේ තියෙන අය. එතකොට බලන්න මේකට ඒකට හරියන්නේ මොකද්ද කියලා විකුණුම් සංකල්පය, ප්‍රවර්ධනය. ඊට පස්සේ අලෙවි කරන සංකල්පය. දුවල පුතාලට මතක ඇති අලෙවි කරන සංකල්පෙදී පාරිභෝගිකයන්ගේ තෘප්තියත් බලනවා. ඒ වගේම ආයතනයේ ලාභයත් බලනවා. ඒකට සම්බන්ධ වෙන්නේ නම් මොකද්ද? අලෙවි කරන සංකල්පය. බලන්න ඉලක්ක වෙළඳපොළට අවශ්‍ය භාණ්ඩ නිපදවීම තමයි මේකට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම බලන්න සමාජ හිතකරභාවය පිළිබඳ සංකල්පය. දුවල පුතාලට මතක ඇති. අලෙවි කරන සංකල්පයෙන් පස්සේ එන සංකල්පය. ඒකෙදි පාරිභෝගික තෘප්තියත් බලනවා, ලාභයත් බලනවා. ඊට අමතරව දුවේ පුතේ සමාජ හිතකරභාවයත් බලනවා, සමාජ සුභසාධනයත් බලනවා. බලන්න ඒකට සම්බන්ධ වෙන්නේ මොකද්ද කියලා සමාජ හිතකරභාවය පිළිබඳ සංකල්පේ සමාජ සුභසිද්ධිය නම් 100ක තමයි සම්බන්ධ වෙන්නේ. ඒ වගේම 6 වෙනි සංකල්පය ගනුදෙනුකරු සංකල්ප. මතක ඇති දුවල පුතාලට. ගනුදෙනුකරුවෙක් වෙනුවෙන්ම යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා නම් පෞද්ගලිකව මෙයා ගැන හොයලා බලනවා. අපි කියන එකට ගනුදෙනුකරු සංකල්පය කියලා.
බලන්න මේකට ඒක ගැලපෙන්නේ මොකද්ද කියලා. එක් එක් ගනුදෙනුකරුගේ වුවමනා. එක් එක් ගනුදෙනුකරුගේ වුවමනා. එහෙනම් 6ට ඒ තමයි ගැලපෙන්නේ. එහෙන් බැලුවම් අපි පිළිතුර බලමු. පිළිතුර තමයි තුන්වෙනි පිළිතුර 1ට B 2ට E 3ට D 4ට F 5ට C සහ 6ට A කියන පිළිතුර. අපි බලමු තවත් ප්‍රශ්නයක්. ප්‍රශ්න අංක 6. ව්‍යාපාර ආයතනයකට වඩා උසස් ප්‍රතිඵල ලබා ගැනීමට නම් අලෙවිකරණයේ සියලුම සංරචක එකම අරමුණකින් යුතුව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කෙරේ. මොකද ව්‍යාපාර ආයතනයකට වඩා උසස් ප්‍රතිඵල ලබා ගන්නවා. ඉහළ ලාභයක් ලබන්නවා. විශාල කාලයක් වෙළඳ පොලේ රැඳිලා ඉන්න නම් වෙළඳ පොළ කොටස වැඩි කර ගන්න නම් අලෙවිකරණයේ සියලුම සංරචක එකම අරමුණකින් යුතුව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කරනවා. එනම් තරංකාරී ව්‍යාපාර පරිසරයට වඩාත් යෝග්‍ය වන්නේ පරිපූර්ණ ඒකාබද්ධ ප්‍රවේශයක. පරිපූර්ණ ඒකාබද්ධ ප්‍රවේශය. ඉහත දැක්වෙන ප්‍රකාශයට අදාළ වන අලෙවිකරණ සංකල්පය. අපි මීට පෙරත් අලෙවිකරණ සංකල්ප ගැන කතා කරේ. ඒ අලෙවිකරණ සංකල්පවල නැති මෙතන තියෙන සංකල්පයක් තියෙනවා. ඒ සංකල්පය තමයි සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය. නැත්තම් සාකල්‍යතා කියලා කියනවා. පරිපූර්ණතා කියලා කියනවා. ඒක ගැන තමයි මේ අහන්නේ දුවේ පුතේ. ඒක තමයි එහෙනම් සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය. ඒකෙදි සාධක විශාල ප්‍රමාණයක් සලකලා බලන්න. සාධක විශාල ප්‍රමාණයක්. ඒක නිසා තමයි කියන්නේ ව්‍යාපාර ආයතන වඩා උසස් ප්‍රතිඵල ලබා ගැනීමට නම් අලෙවිකරණයේ සියලුම සංරචක සලකා බලන්න. සියලුම සංරචක සලකා බලන අලෙවිකරණ සංකල්පය තමයි මේ සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය. සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය තමයි මේකේ නිවැරදි පිළිතුර. අපි බලමු තවත් ප්‍රශ්නයක්. ප්‍රශ්න අංක 7. වෙළඳ පොලේ ස්ථාපිත කිරීම යනු භාණ්ඩයක් හෝ සේවයක් හෝ පිළිබඳව පාරිභෝගික මනසේ ඉඩක් ඇති කරලීමයි. අපි මෙලදිත් කතා කරා දුවේ පුතේ මතක ඇති. වෙළඳ පොලේ ස්ථාපිත කළ හැකි ආකාර 3ක් සඳහන් කරන්නලු. ඒ කියන්නේ ස්ථාපිත කරන්න පුළුවන් ආකාර මොනවද? පාරිභෝගිකගේ මනසෙහි සදාකාලිකව රැඳෙන්න තමන්ගේ භාණ්ඩය හෝ සේවය ස්ථාපිත කරන්න මොනවද අලෙවි කළමනාකරුවෝ කරන්න පුළුවන් කියලා තමයි මේ අහන්නේ. අපි බලමු මොනවද කරන්න පුළුවන් කියලා. බලන්න භාණ්ඩය තුල විවිධ ගුණාංග ප්‍රයෝජන ඇතුළත් කිරීම. අපි ඉදිරිපත් කරන භාණ්ඩේ විවිධ ප්‍රයෝජන ගුණාංග ඇතුළත් කරන්න පුළුවන් නම් අන්න පිහිටුවීම කරන්න පුළුවන්. අපි හිතමු අපි මේ පාවිච්චි කරන දුරකථනයක් කියලා. බලන්න දැන් හෑන්ඩ් ෆෝන් තියෙනවා. ඒකේ විශාල ප්‍රයෝජන රාශියක් තියෙනවා. කියන්නේ කතා කරන්න විතරක් නෙමෙයි වීඩියෝ කරන්න පුළුවන්, කැමරා කරන්න පුළුවන්, SMS යවන්න පුළුවන්. බලන්න අන්න ඒ වගේ එකක් මේක. භාණ්ඩය තුල විවිධ ගුණාංග හා ප්‍රයෝජන ඇතුළත් කරොත් අපිට පුළුවන් ස්ථාපිත කරන්න. ඒ වගේම තරංකරුවන්ට සාපේක්ෂව වඩා ඉහළ සේවාවක් ලබා දෙන්න. තරංකරුවන්ට සාපේක්ෂව වඩා ඉහළ සේවයක් ලබා දෙන්න පුළුවන්. අලෙවියෙන් පසු සේවා කරනවා. ඒ වගේම සේවකයෝ ඊටාම සුහදශීලීව කටයුතු කරනවා. ඒ වගේම ඊටා ඉක්මනින් කටයුතු කරලා දෙනවා. ඔය වගේ දේවල් කරන්න පුළුවන් නම් අපිට පුළුවන් තරංකරුවන්ට සාපේක්ෂව වඩා ඉහළ සේවයක් ලබා දෙන්න. එහෙම වුණොත් අපිට මේ පිහිටුවීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම ආයතනයේ විවිධ ප්‍රවර්ධන උපක්‍රම භාවිතා කරන්න පුළුවන්. භාණ්ඩ ප්‍රවර්ධනය කරන්න පුළුවන්. ප්‍රචාරණය කරන්න පුළුවන්. පෞද්ගලික අලෙවිය කරන්න පුළුවන්. ප්‍රදර්ශන තියන්න පුළුවන්. මේ විවිධ ආකාරයෙන් විවිධ ප්‍රවර්ධන උපක්‍රම භාවිතා කරමින් පුළුවන් අපේ භාණ්ඩය ඊටාම හොඳින් මනසේ පිහිටවන්න. මේ වගේ පිළිතුරක් මේකට ඇතුළත් කරන්න පුළුවන්. බලන්න දුවේ පුතේ ප්‍රශ්න අංක 8. අලෙවිකරණ මිශ්‍රයවත් අලෙවි සමපාතය මාකටිං මික්ස් හඳුන්වා භාණ්ඩ නිෂ්පාදනය කර අලෙවිකරණ ව්‍යාපාරයක් අලෙවිකරණ මිශ්‍රයට ඇතුළත් කරනු ලබන විචල්්‍ය සඳහන් කරන්න. මොකද දුවේ පුතේ මේ අලෙවිකරණ මිශ්‍රය කියන්නේ? අලෙවිකරණ මිශ්‍රය කියන්නේ දුවල පුතාට මතක ඇති අලෙවි කළමනාකරුවෙකුට පාලනය කරන්න පුළුවන් සාධක තියෙනවා, පාලනය කරන්න බැරි සාධක තියෙනවා. ඒ පාලනය කරන්න පුළුවන් සාධක මනාව පාලනය කරමින් තමන්ගේ අලෙවිකරණ ප්‍රයත්නයේ මෙහෙයවීම කිරීම තමයි මේ අලෙවිකරණ මිශ්‍රය කියන්නේ. අලෙවිකරණ මිශ්‍රය කියන්නේ. එතකොට දුවේ පුතේ මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. ඒක හඳුන්වලා භාණ්ඩ නිෂ්පාදනය කර අලෙවිකරණ ව්‍යාපාරය අලෙවිකරණ මිශ්‍රයට ඇතුළත් කරනු ලබන විචල්්‍ය සඳහන් කරන්නලු. ඒ මොකද එහෙම විශේෂයෙන් කියන්නේ? භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන තියෙනවා, සේවා නිෂ්පාදනය කරන ආයතන තියෙනවා. එතකොට මේ අලෙවිකරණ මිශ්‍රය මේ භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයකට එකක්, සේවා නිෂ්පාදනය කරලා විකුණන ආයතනයකට එකක්. ඒක නිසා තමයි මෙතන විශේෂයෙන්ම අහලා තියෙන දුවල පුතාලගෙන් භාණ්ඩ නිෂ්පාදනය කර අලෙවිකරණ ව්‍යාපාරයක් අලෙවිකරණ මිශ්‍රයට ඇතුළත් කරනු ලබන
විචල්්‍ය සඳහන් කරන්න කියලා. දුවල පුතාලට මතක ඇති විචල්්‍යයන් 4ක් සඳහන් කරනවා. බලමුකෝ. බලන්න අලෙවිකරන සැලැස්ම සකස් කිරීමේදී ඉලක්ක වෙළඳපොළට තම නිෂ්පාදිත සාර්ථකව ප්‍රවේශ කිරීම සඳහා පාරිභෝගිකයා ඉලක්ක කොටගත් නැතිනම් ඉලක්ක වෙළඳපොලේ පාරිභෝගිකයාගේ වුමනා උද්දීපනය කරන අයුරින් අලෙවි කළමනාකරණයට පාලනය කළ හැකි සාධක නැත්නම් කාර්ය පරිසරය හා අලෙවිකරන උපක්‍රමවල එකතුවක් හෙවත් සම්මිශ්‍රණයක් අලෙවිකරන මිශ්‍රයක් කියලා කියනවා. අපි බලමු ඒකට තියෙන්න පුළුවන් විචල්්‍ය. බලන්න ව්‍යාපාරිකයාගේ දෘෂ්ටියෙන් අලෙවිකරන මිශ්‍රයේ විචල්්‍ය 4කට බෙදන්න පුළුවන්. මම කිව්වා 4කට බෙදන්න පුළුවන්. ඒක අපි කියන ප්‍රසිද්ධ කියමනක් පෝපීස් කිව්වම දුවල පුතාලා දාන්න. පෝපීස්. ඒ කියන්නේ P අකුරෙන් තමයි එම වචනවල ඉංග්‍රීසි මේක පටන් ගන්න. බලන්න නිෂ්පාදිතයේ ප්‍රොඩක්ට්. මිල ප්‍රයිස්. ඒ වගේම ස්ථානය ප්ලේස්. ඒ වගේම ප්‍රවර්ධනය ප්‍රොමෝෂන්. එහෙනම් පෝපීස් තමයි මේ අලෙවිකරන මිශ්‍රයේ විචල්්‍යයන් 4. නමුත් දුවේ පුතේ මතක තියාගන්න මේ භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයක තමයි මේ පෝපීස් කතා කරන්නේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 9. ව්‍යාපාරිකයාගේ දෘෂ්ටියෙන් සේවා සඳහාද අලෙවිකරන මිශ්‍රයක් දැකිය හැකියි. අන්න මම අපි ඉස්සෙල්ල ප්‍රශ්නදී ඇහුවේ භාණ්ඩ සඳහා අලෙවිකරන මිශ්‍රයක්. දැන් අපි කතා කරන්නේ මේ ප්‍රශ්න අංක 9න් කතා කරනවා සේවා සඳහාද අලෙවිකරන මිශ්‍රයක් තියෙනවලු. එය භාණ්ඩ අලෙවිකරන මිශ්‍රයට අමතරව තවත් විචල්්‍යයන් 3ක් ඇතුළත්ව විචල්්‍යයන් 7කින් සමන්විත වේ. ඉහත ප්‍රකාශය පැහැදිලි කරන්නලු. අපි භාණ්ඩ සම්බන්ධයෙන් විචල්්‍යයන් 4ක් කිව්වා. ඒකට පෝපීස් කිව්වා. එහෙනම් 7 පීස් කියලා තව අමතරව විචල්්‍යයන් 3ක් ඇතුළත් කරන සේවා අලෙවිකරන මිශ්‍රයට. බලමු මොනවද කියලා. බලන්න මිනිස්සු people. ඒ කියන්නේ කවුද? ඒ කියන්නේ මේ මිනිස්සු කියන්නේ අපි කිව්වා ඉස්සෙල්ලා අලෙවි කළමනාකරුවෙකුට පාලනය කළ හැකි සාධක තමයි අලෙවිකරන මිශ්‍රයක තියෙන්නේ. එහෙමනම් මිනිස්සු ඉන්නේ කොහොමද? මේ මිනිස්සු කියන්නේ දුවේ පුතේ මතක තියාගන්න ආයතනයේ ඉන්න සේවකයෝ සහ කළමනාකරුවන් කියන කොටස් තමයි මෙතන මේ මිනිස්සු කියලා කියන්නේ. එතකොට ඒ කට්ටිය යොදා ගන්න පුළුවන් තමන්ගේ අලෙවි ප්‍රයත්නය දියුණු කරගන්න. ඒ වගේම ක්‍රියාවලිය කියන්නේ යම්කිසි කටයුත්තක් සිදු කරන විදිය. දැන් සේවාවලට ක්‍රියාවලියත් බලපානවා. දැන් භාණ්ඩයක් නම් එළියට ආවට පස්සේ ක්‍රියාවලිය බලපාන්නේ නැහැ. නමුත් සේවා සපයද්දී ක්‍රියාවලිය අනිවාර්යෙන් බලපානවා කියලා තමයි අලෙවි කළමනාකරුවෝ කියන්නේ. ඒක නිසා සේවා අලෙවිකරන මිශ්‍රයට ක්‍රියාවලියත් ඇතුළත්. ඒ වගේම භෞතික වටපිටාව. ඒ කොටස් 3 එකතු වුණාම එතකොට 7 පීස් කියලා අපි සේවා අලෙවිකරන මිශ්‍රයට අයත් කරනවා. මේ අනුව සේවා අලෙවිකරන මිශ්‍රය තුල විචල්්‍යයන් 7ක් අන්තර්ගතය. ඒක 7 පීස් සමානයි 4 පීස් ධන 3 පීස් කියලා අපට පහසුවෙන් මතක තියාගන්න. එහෙම කරන්න. බලමු තවත් ප්‍රශ්නයක්. ප්‍රශ්න අංක 10. අලෙවිකරන මිශ්‍රයක් අලෙවි කළමනාකරුවන්ට පාලනය කළ හැකි සාධක ඇතුළත් කර ව්‍යාපාරික දෘෂ්ටියෙන් සකස් කළද එය පාරිභෝගික දෘෂ්ටියෙන්ද විග්‍රහ කිරීම කළ හැකියි. ඉහත ප්‍රකාශය වගුවක් මගින් තහවුරු කරන්න. මොකද දුවේ පුතේ දැන් අලෙවිකරන මිශ්‍රය අපි කතා කරා. ඒ අලෙවි කළමනාකරුවෝ ඒ අලෙවිකරන මිශ්‍රය හදන්නේ තමන්ගේ අලෙවිකරන ප්‍රයත්නේ ජය ගන්න. නමුත් මේක ආයතනයේ පැත්තෙන් කතා කරත් සමහර විචාරකයෝ විද්වත්තු කියලා තියෙනවා මේක පාරිභෝගික දෘෂ්ටි කෝණයෙන්ත් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. ඒකත් දුවල පුතාලා දැනගෙන තියෙන්න ඕන. අපි බලමු කොහොමද එහෙම කරන්නේ කියලා. බලන්න සාධකය අර පෝපීස් කියන එක. නිෂ්පාදිතය, මිල, ස්ථානය, ප්‍රවර්ධනය. ඒක තමයි සාධක. බලන්න ව්‍යාපාරික දෘෂ්ටි කෝණය. නිෂ්පාදිත සැපීම තමයි නිෂ්පාදිතය කියලා කියන්නේ ව්‍යාපාරිකයා පැත්තෙන්. ඒ වගේම පාරිභෝගිකයාගේ දෘෂ්ටි කෝණය මොකද්ද? පාරිභෝගික අවශ්‍යතා හා උවමනා තමයි මේ නිෂ්පාදිතෙන් පාරිභෝගික දෘෂ්ටි කෝණයෙන් සිද්ධ වෙන්නේ. ඒ වගේම මිල සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා මොකද්ද කල්පනා කරන්නේ? නිෂ්පාදන පිරිවැය ගැන බලනවා, ලාභය ගැන බලනවා. ඒක තමයි එකතු වෙලා තියෙන්නේ. නමුත් පාරිභෝගික දෘෂ්ටි කෝණයෙන් මොකද්ද? පාරිභෝගිකයාට සිදුවන වියදමක් තමයි ඒක. එයාලට පිරිවැය තියෙනවා, ලාභය තියෙනවා. නමුත් මෙයාලට සම්පූර්ණ වියදමක් තියෙනවා. ඒ වගේම ස්ථානයේ බෙදා හැරීමේ මාර්ග. ඒ කියන්නේ තමන්ගේ නිෂ්පාදන වෙළඳපොළට ගෙන යන එක තමයි ස්ථානය කියන්නේ. නැත්තම් පාරිභෝගිකයා වෙත ගෙන යෑම. ඒක තමයි ව්‍යාපාරික දෘෂ්ටි කෝණය. ඒකට අපි කියනවා බෙදා හැරීමේ මාර්ග කියලා. නමුත් ඒකෙන් පාරිභෝගිකයාට මොකද්ද වෙන්නේ? ඊටාම පහසුවක් වෙනවා. ඒකට අපි පහසුව කියලා කියනවා. ඒ වගේම ප්‍රවර්ධනය කියන්නේ මොකද්ද? තමන්ගේ අලෙවිය වැඩි කරගන්න යම් දේවල් කරන එක.
දුවල පුතාලා අහලා ඇති ප්‍රවර්ධනය විවිධ විදියට කරනවා. ඒ මොකටද කරන්නේ? තමන්ගේ භාණ්ඩ හා සේවාවල ඉල්ලුම වැඩි කරගන්න. ඉල්ලුම වැඩි කරගෙන විකුණුම් වැඩි කරගන්න. බලන්න ඒක ප්‍රවර්ධන උපක්‍රම භාවිතා කරන ව්‍යාපාරික දෘෂ්ටි කෝණයෙන්. නමුත් පාරිභෝගිකයට ඒක sannivedanayak වෙනවා. ඔවුන් ප්‍රචාරණය කරාට පස්සේ ව්‍යාපාර ආයතන ඒව දැනගන්නවා කවුද? පාරිභෝගිකයා. ඒතකොට පාරිභෝගික දෘෂ්ටි කෝණයෙන් අපි ඒක sannivedanayak විදිහට තමයි කරන්නේ. බලන්න අලෙවිකරණ මිශ්‍රයේ ව්‍යාපාරික හා පාරිභෝගික දෘෂ්ටි කෝණය ගැන පැහැදිලිව දුවල පුතාලා දැනගෙන තියෙන්න ඕන. අපි බලමු ප්‍රශ්න අංක 11. ප්‍රශ්න අංක 11. සාර්ථක අලෙවිකරණයක් සඳහා අලෙවිකරණ මිශ්‍රය වැදගත්කම පැහැදිලි කිරීමට කරුණු 4ක් ඉදිරිපත් කරන්න. සාර්ථක අලෙවිකරණයක් සඳහා අලෙවිකරණ මිශ්‍රයේ වැදගත්කම පැහැදිලි කිරීමට කරුණු 4ක් ඉදිරිපත් කරන්න. ඇයි අලෙවිකරණ මිශ්‍රය වැදගත් වෙන්නේ? ඇයි අලෙවිකරණ මිශ්‍රය වැදගත් වෙන්නේ? සාර්ථක අලෙවිකරණයක් කරන්න. ඇයි මනාව මෙහෙවන්න පුළුවන් සාධක මෙහෙවමින් තමන්ගේ අලෙවිකරණ ප්‍රයත්නේ ජය ගන්න අලෙවි කළමනාකරුවෝ වෙහෙසෙන්නේ? කොහොමද ඒක කරන්නේ? අපි බලමු පිළිතුර. බලන්න පාරිභෝගික වුවමනා ප්‍රශස්ත මට්ටමින් ඉටුවන අයුරු නිෂ්පාදිතයක් වෙළඳපොළට ඉදිරිපත් කිරීමට හැකිවීමෙන් පිරිවැටුම වැඩි කර ගැනීමට හැකි වෙනෝනේ. නිෂ්පාදිතය ප්‍රශස්ත අයුරින් ඉදිරිපත් කරොත් පාරිභෝගික අවශ්‍යතා ඉටු වෙනවා නම් වෙළඳපොළ පිරිවැටුම වැඩි වෙනවා. ආයතන පිරිවැටුම වැඩි වෙනවා. එතකොට ඒක එකක්. නිෂ්පාදිතයේ තරංකාරීත්වයට මුහුණ දිය හැකි ආකාරයෙන් මිලක් නියම කිරීමෙන් පාරිභෝගිකයා ආකර්ෂණය කරගන්න පුළුවන් වෙනවා දුවේ පුතේ. ඒ වගේම තමයි විවිධ ප්‍රවර්ධන උපක්‍රම භාවිතා කරමින් භාණ්ඩ මිලදී ගැනීමට පොළඹවා ගන්න පාරිභෝගිකයා පුළුවන් වෙනවා ඇත්තටම. ඒ වගේම තමයි පාරිභෝගිකයාට නිෂ්පාදිත වඩාත් පහසුවෙන් ආසන්නතම ස්ථානයෙන් මිලදී ගත හැකි වනසේ එම නිෂ්පාදිත බෙදා හැරීම. එකත් එකක් තමයි දුවේ පුතේ. බලන්න සමස්තයක් වශයෙන් නැත්නම් සමස්තයක් ලෙස ආයතනයේ අරමුණු ඉටු කර ගැනීමට අලෙවිකරණ මිශ්‍රයේ සියලු විචල්යන් උපකාරී වෙනවා. අපි අවසානයේදී අපට තේරුම් ගන්න පුළුවන්. බලන්න ප්‍රශ්න අංක 12. මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කිරීම සඳහා වෙළඳපොළට ඉදිරිපත් කළ හැකි කවරම හෝ දෙයක් නිෂ්පාදිත ලෙස හැඳින්විය හැකියි. දුවේ පුතේ මොකක්ද කියන්නේ? මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කරගන්න පුළුවන් ඕනෑම දෙයක් වෙළඳපොළට ඉදිරිපත් වෙනවා නම් අපි ඒකට කියනවා නිෂ්පාදිත කියලා. ඒක තමයි එකෙන් කියන්නේ. දුවල පුතාලගේ මොකක්ද අහන්නේ? නිෂ්පාදිත වර්ගීකරණය කළ හැකි ආකාර 3ක් සඳහන් කරන්නලු. කියන්නේ නිෂ්පාදිත විවිධ ආකාරයෙන් වර්ගීකරණය කරන්න පුළුවන්. මම හිතන්නේ දුවල පුතාලා දන්නවා. එහෙම ආකාර 3ක් පෙන්වා දෙන්න කියලා තමයි කියන්නේ. අපි බලමු. බලන්න එකක් ස්පර්ශ කළ හැකිද නොහැකිද යන්න මත නිෂ්පාදිත වර්ග කරන්න පුළුවන්. කියන්නේ අල්ලන්න පුළුවන්ද බැරිද? එහෙම කරන්නේ කොහොමද? භාණ්ඩ හා සේවා කියලා අපි ස්පර්ශ කළ හැකිද නොහැකිද යන්න මත බෙදන්න පුළුවන් නිෂ්පාදිත. ඒ වගේම කල් පැවැත්ම මත. කියන්නේ කල් පවතින භාණ්ඩ, කල් නොපවතින භාණ්ඩ. කියන්නේ පරිභෝජනයෙන් අවසන් වෙනවද? පරිභෝජනයෙන් පස්සෙත් තියෙනවද? ඒ මත අපි කල් පැවැත්ම මත නිෂ්පාදිත බෙදන්න පුළුවන්. ඒ වගේම මිලදී ගන්නේ කවුරුන්ද යන්න. කවුද මේ භාණ්ඩ නැත්නම් නිෂ්පාදිත මිලදී ගන්නේ? අපි පාරිභෝගික මිලදී ගන්නවා නම් ඒක පාරිභෝගික භාණ්ඩ කියලා කියනවා. ඒ වගේම තව කවුට්ටියක් ඉන්න මිලදී ගන්න කවුද? ව්‍යාපාරිකයෝ. ව්‍යාපාරිකයෝ භාණ්ඩ මිලදී ගන්න. ඒවට අපි කියනවා කාර්මික භාණ්ඩ. කියන්නේ මිලදී ගන්නේ කවුරුන්ද මත? පාරිභෝගිකයන් මිලදී ගන්නවා නම් පාරිභෝගික භාණ්ඩ. ව්‍යාපාරිකයන් මිලදී ගන්නවා නම් ඒවට අපි කියනවා කාර්මික භාණ්ඩ. මේ කාර්මික භාණ්ඩ වලට තමයි ව්‍යාපාරික භාණ්ඩ කියලා කියනවා. මොකද ව්‍යාපාරික භාණ්ඩ කියන්නේ ව්‍යාපාරිකයෝ තමයි ඒව මිලදී ගන්න. ඒකට දුවල පුතාලට තේරෙනවා නිෂ්පාදිත වර්ග කළ හැකි පදනම් 3ක්. ස්පර්ශ කරන්න පුළුවන්ද බැරිද? කල් පැවැත්ම මත. ඒ වගේම මිලදී ගන්නේ කවුරුන්ද මත. තවත් වර්ගීකරණයන් රාශියක් තියෙනවා. ඒවා හොඳට බලා ගන්න. බලන්න දුවේ පුතේ ප්‍රශ්න අංක 13. ප්‍රශ්න අංක 13. ආයතනික නිෂ්පාදිත මිශ්‍රය පළලකින් දිගකින් ගැඹුරකින් හා සංගත භාවයකින් සමන්විත වේ. නිෂ්පාදිත මිශ්‍රය කියලා සංකල්පයක් දුවල පුතාලා ඉගෙනගෙන ඇති. ඒකෙන් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. නිෂ්පාදිත මිශ්‍රය පළලකින් දිගකින් ගැඹුරකින් හා සංගත භාවයකින් සමන්විත වේ කියලා තියෙනවා. බලන්න අහන ප්‍රශ්නේ නිෂ්පාදිත මිශ්‍රය යන්නේ අදහස දක්වා. එහි පළල දිග ගැඹුර හා සංගත භාවය පිළිබඳ කෙටි පැහැදිලි කිරීම කරන්නලු නිදසුනක් මගේ. මොකද්ද නිෂ්පාදිත මිශ්‍රය කියන්නේ? අපි බලමු. බලන්න නිෂ්පාදිත මිශ්‍රය. කිසියම් විකුණුම්කරුවෙකු විකිණීමට ඉදිරිපත් කරන නිෂ්පාදිත කලඹ නිෂ්පාදිත මිශ්‍රය ලෙස හඳුන්වයි.
නිෂ්පාදිත කළඹ. කළඹ මොකද්ද? එතකොට කළඹක් කියන්නේ කීපයක්. කියන්නේ කිසියම් ආයතනයක් භාණ්ඩ විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරනවා. නැත්නම් එකක් දෙකක් තුනක් වෙන්න පුළුවන්. නැත්නම් සේවාත් ඉදිරිපත් කරනවා නම් ඒ ඔක්කොටම අපි කියනවා කළඹක් කියලා. එතකොට නිෂ්පාදිත කළඹ තමයි නිෂ්පාදිත මිශ්‍රය කියන්නේ. නමුත් මෙහෙමත් තියෙන සමහර ආයතන එක් භාණ්ඩ ආයිතමයක් පමණක් වෙළඳපොළට ඉදිරිපත් කරන අතර සමහර ආයතන නිෂ්පාදිත කළඹක් ඉදිරිපත් කරනවා. يعني කළඹම ඉදිරිපත් කරන්න ඕනේ නැහැ. එකක් ඉදිරිපත් කරත් අපි ඒකට කියනවා නිෂ්පාදිත මිශ්‍රය කියලා සමහර වෙලාවට. ඒ ආයතන ස්වභාවය අනුව. අපි බලමු කොහොමද ඒකේ නිදසුනම් මගින් මේ දිග පළල කියන්නේ මොකක්ද? නිෂ්පාදිත මිශ්‍රයකට උදාහරණ. බලන්න. සබන්, කිරිපිටි, දන්තාලේප, රෙදි සෝදන කුඩු. භාණ්ඩ වර්ග 4ක් ඉදිරිපත් කරනවා. බලන්න සබන් වලින් ඉදිරිපත් කරනවා යාලා හමේගා, සුවේගා, සුජානි, ලිලානි කියලා සබන්. එතකොට කිරිපිටි, නිස්ප්‍රේ, විටාමින්, ක්‍රප්තා. දැන් දන්තාලේප වර්ග වෙන සුසුදු, සුමට, චාර්වක, අකිල, සුපිරි. ඊට රෙදි සෝදන කුඩු, ෂයින්, වයිටා, ක්ලියර් කියන වර්ග 3ක් ඉදිරිපත් කරනවා. මොකක්ද අපෙන් අහන්නේ? නිෂ්පාදිත මිශ්‍රේ පළල. මොකද්ද ඒතකොට නිෂ්පාදිත මිශ්‍රේ පළල කියන්නේ? පළල කියන්නේ කොපමණ භාණ්ඩ පේලි සංඛ්‍යාවක් කළමනාකරණය කරනවාද යන්නයි. පළල පේලි 4යි. මේකේ පේලි 4යි 1යි 2යි 3යි 4යි. නමුත් මේ සියලුම දේවල් වල එකතුව බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි. කොපමණ භාණ්ඩ පේලි සංඛ්‍යාවක් කළමනාකරණය කරනවාද යන්න මෙහි අදහසයි. කොහේ අදහසද? නිෂ්පාදිත මිශ්‍රේ පළල කියන්නේ. උදාහරණයට අනුව පළල පේලි 4යි. පේලි 4 තමයි ඒකට අපි ගන්නෙ. ඒතකොට නිෂ්පාදිත මිශ්‍රේ දිග අදාළ ආයතන විසින් කොපමණ භාණ්ඩ ආයිතම සංඛ්‍යාවක් පවත්වාගෙන යනවාද යන්නයි. මෙහි අදහසයි. අර අපි ඉස්සෙල්ල ගණන් කරේ 15ක්. ඒක තමයි නිෂ්පාදිත මිශ්‍රේ දිග කියන්නේ. ඒතකොට නිෂ්පාදිත මිශ්‍රේ පළල කියන්නේ පේලි 4. පේලි 4. ඒතකොට නිෂ්පාදිත මිශ්‍රේ දිග කියන්නේ ඒ පේලි 4 තියෙන ඔක්කොම භාණ්ඩ එකතු වුණාට පස්සේ තමයි අපි මේ දිග කියලා කියන්නේ. දිග විතරක් නෙවෙයි ඊට පස්සේ ගැඹුර තියෙනවා. නිෂ්පාදිත මිශ්‍රයේ ගැඹුර. බලන්න ආයතනයක් විසින් එක් එක් අයිතමෙන් කොපමණ තෝරා ගැනීම සංඛ්‍යාවක් ඉදිරිපත් කරන්නේද යන්න මෙහි අදහසයි. ඉහත උදාහරණයට අනුව රෙදි සෝදන කුඩු වර්ගයක් වන ක්ලියර් වලින් ප්‍රමාණ 3කින් ඉදිරිපත් කිරීම දැක්විය හැකියි. බලන්න. එතකොට නිෂ්පාදිත මිශ්‍රයේ ගැඹුර කියන්නේ එතකොට එක නිෂ්පාදිතයකින් කීයක් ඉදිරිපත් කරනවද කියලා බලන්නකෝ. මේ රෙදි සෝදන කුඩු වලින් මේ ක්ලියර් කියන එක. ක්ලියර් කියන එකේ ගැඹුර කීයද? ගැඹුරු 3ක් තියෙනවා. ග්‍රෑම් 100ව දෙනවා, 250ව දෙනවා, 500ව දෙනවා. ඒ වගේම කිරිපිටි වලත් තියෙනවා මේ නිස්ප්‍රේ වලින් ග්‍රෑම් 250 දෙනවා, 400 දෙනවා, කිලෝ 1 දෙනවා. ඒකට අපි කියනවා මොකද්ද? ගැඹුර කියලා. නිෂ්පාදිත මිශ්‍රේ ගැඹුර කියලා. ඒතකොට මම හිතන්නේ දුවේ පුතේ නිෂ්පාදිත මිශ්‍රේ පළල, දිග, ගැඹුර වගේ දේවල් දැනගත්තා. ඊට පස්සේ මොකක්ද අපෙන් ඇහුවේ? නිෂ්පාදිත මිශ්‍රයේ සම්බන්ධතාව. නිෂ්පාදිත මිශ්‍රයේ සම්බන්ධතාවය දකින්න ඕන. ඒ කියන්නේ අපි ආයතනයක් විසින් භාණ්ඩ නිෂ්පාදනය කරනවා නම් ඒ අතර යම්කිසි සම්බන්ධයක් තියෙනවා. මේකට හොඳ උදාහරණයක් තියෙනවා. දුවල පුතාට මතකනේ අපි සුපර් මාකට් එකකින් බඩු ගත්තම, සුපිරි වෙළඳසැලකින් බඩු ගත්තම අපට භාණ්ඩ එකටම දාන්නේ නැහැ. දැන් සබන් ගත්තම ඒක එකකට දානවා. ඊට පස්සේ කිරිපිටි තව එකකට දානවා. ඊට පස්සේ සුවඳ විලවුන් වගේ දෙයක් ගත්තොත් තව එකකට ගන්නවා. එතකොට හාල් තව එකකට දානවා. ඇයි මෙන්න මේ සම්බන්ධතාවය නිසා තමයි ඒක කරන්නේ. බලන්න. භාණ්ඩ නිෂ්පාදනය, බෙදා හැරීම, ප්‍රවර්ධනය යනාදී සාධක සම්බන්ධයෙන් එක් භාණ්ඩ පේලිය අතර කොපමණ සමීපතාවයක් පවතිද යන මින් අදහස් කරයි. ඉහත උදාහරණයට අනුව සබන් හා රෙදි සෝදන කුඩු, සබන් හා දන්තාලේප ආදී අතර සම්බන්ධතාවක් පවතී. භාණ්ඩ ප්‍රවාහනයේදී, ප්‍රවර්ධනයේදී, නිෂ්පාදනයේදී මෙම සම්බන්ධතාවය වැදගත් වෙනවා. ඒතර මේ සම්බන්ධතාවය වැදගත් වෙනවා ව්‍යාපාර ආයතනයකට භාණ්ඩ ප්‍රවාහනය කරන්න. දන්නවද දුවේ පුතේ? සබන් ගිනියන එකේ කිරිපිටි ගෙනියන්න බෑ. හාල් ගෙනියන්න බෑ. අන්න ඒ වගේ. එතකොට ප්‍රචාරණය කරද්දී සමහර ලාට අපිට පුළුවන් දත් බෙහෙතක් පුළුවන් දත් බුරුසුවක් එක්ක ප්‍රචාරය කරන්න. නමුත් සූපුවක් එකත් එක්ක ප්‍රචාරය කරන්න බෑ. අන්න ඒක විශාල වශයෙන් මෙන්න මේ නිෂ්පාදිත මිශ්‍රයේ සම්බන්ධතාවය තමයි වැදගත් වෙන්නේ. අපි ප්‍රචාරණයේදී, ප්‍රවර්ධනයේදී, නැත්නම් නිෂ්පාදනයේදී, ප්‍රවාහනයේදී මේක විශාල ගැඹුරක් තියෙනවා කියලා මම හිතන්නේ දුවල පුතාලට තේරෙනවා ඇති. අපි බලමු ඊළඟ ප්‍රශ්න. ප්‍රශ්න අංක
14. සන්නම හා වෙළඳ ලකුණු සම්බන්ධ ප්‍රකාශ කිහිපයක් පහතින් දැක්වෙන අතර සාවද්‍ය ප්‍රකාශය තෝරන්න. කියන්නේ එක ප්‍රකාශයක් වැරදි, ප්‍රකාශ 4ක් නිවැරදි. ඉතින් ලොකු දැනුමක් තියෙන්න ඕන මේ නිවැරදි ප්‍රකාශ අතරින් සාවද්‍ය ප්‍රකාශය තේරුම් ගන්න. මං හිතන්නේ දුවල පුතාලට තියෙනවා. මේක ඊටම පහසුවෙන් කරන්න පුළුවන්. බලන්නකෝ. විකුණුම්කරුවෙකුගේ නිෂ්පාදිත තරංකාර නිෂ්පාදිත වලින් වෙන්කොට හඳුනා ගැනීම සඳහා යොදවන ලබන දෙයක සන්නම. ඇත්ත ඒකනේ. තරංකාරී ව්‍යාපාරවල එක සමාන භාණ්ඩ තියෙනවා. එතකොට මේ සමාන භාණ්ඩ පාරිභෝගිකයෝ තෝරගන්න ඕන. තෝරගන්නදී තමන්ගේ භාණ්ඩය තෝරගන්න ඔව් යොදනවා මොකද ලකුණ. ඒකට අපි කියනවා සන්නම කියලා. ඒක නිවැරදි ප්‍රකාශයක්. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සිය සන්නම බුද්ධිමය දේපල පනත යටතේ ලියාපදිංචි කිරීමෙන් නෛතික තත්ත්වය ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ සන්නමක් අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරන්න ඕන. ලියාපදිංචි කරාට පස්සේ තමයි නෛතික තත්ත්වයක් හම්බ වෙන්නේ. නීතිමය වශයෙන් යොදා ගන්න පුළුවන්. ඒ කොහෙන්ද ඒක කරන්නේ? බුද්ධිමය දේපල පනත යටතේ. එතකොට මේ ප්‍රකාශෙත් නිවැරදි. මේ ප්‍රකාශෙත් නිවැරදි. බලන්න තුන්වෙනි එක. උච්චාරණය, හඳුනා ගැනීම, මතක තබා ගැනීම, පහසු වීම හොඳ සන්නමක පැවතිය යුතු ගුණාංග කිහිපයක්. ඇත්තම සන්නමක් වුණොත් හොඳට ඒක උච්චාරණය කරන්න පුළුවන් නම්, පහසුවෙන් මතක තියාගන්න පුළුවන් නම්, ඒක හඳුනා ගන්න පුළුවන් නම්, ඒක හොඳ සන්නමක්. අපි ඉගෙනගෙන තියෙනවා. හොඳ සන්නමක පැවතිය යුතු ගුණාංග ගොඩක් තියෙනවා. එතකොට මේ ගුණාංග මෙතන තියෙනවා. එහෙනම් ඒකත් නිවැරදි. දීපති බලමු අපි 4. සන්නමකින් හෝ වෙළඳ ලකුණකින් නිෂ්පාදිතයාට ප්‍රතිලාභ අත්පත් කර ගත හැකි වුවද පාරිභෝගිකයාට ප්‍රයෝජනයක් නොමැත. මොකද්ද නිෂ්පාදකයාට කියන්නේ? මේ නිෂ්පාදකයාට ප්‍රතිලාභ තියනවලු, ප්‍රයෝජන තියනවලු. නමුත් පාරිභෝගිකයාට වැඩක් නැහැලු සන්නම. ඒක අපිට පිළිගන්න පුළුවන්ද? බෑ නේද? අපි මුලදීම කිව්වා පාරිභෝගිකයාට තරංකාරී භාණ්ඩ වලින් තම භාණ්ඩය හඳුනගන්න නිෂ්පාදකයාට වාසියක් වෙනවා වගේම තමන් භාණ්ඩේ තෝරගත්තම පාරිභෝගිකයා තමන්ගේ පිරිවැටුමත් වැඩි වෙනවා. එතකොට පාරිභෝගිකයාටත් පුළුවන් තමන්ට ඕන දේ ගිහිල්ලා ඉක්මනින් ගන්න මේ සන්නම නිසා. ඒක නිසා මේ ප්‍රතිලාභය දෙපැත්තටම යනවා. එතකොට මේක වැරදි ප්‍රකාශයක්. මොකද්ද? සන්නමකින් හෝ වෙළඳ ලකුණකින් නිෂ්පාදිතයාට ප්‍රතිලාභ අත්පත් කරගත හැකි වුවද පාරිභෝගිකයාට ප්‍රයෝජනයක් නැමත. ඒ කියන්නේ වැරදි ප්‍රකාශයක්. පාරිභෝගිකයාටත් විශාල ප්‍රයෝජන ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේක තමයි මේ සාවද්‍ය ප්‍රකාශය. බලමු අපි පස්වෙනි එකත්. සන්නමකට ආවේනික වූ ලාංඡනය සන්නම් ලකුණු ලෙසද එය ලියාපදිංචි කිරීමෙන් පසු වෙළඳ ලකුණු ලෙසද හඳුන්වනවා. ඒ කියන්නේ සන්නමක් නීතියානුකූලව ලියාපදිංචි කරාට පස්සේ අපි ඒකට කියනවා වෙළඳ ලකුණ කියලා. අපි ඒක සන්නම හා වෙළඳ ලකුණ අතර සම්බන්ධතාවය කියද්දි අපි කියනවා සන්නමක් ලියාපදිංචි කරන්නට ඉස්සෙල්ලා ඒක නීතියානුකූල භාවයක් නැහැ. සන්නම ලියාපදිංචි කරාට පස්සේ ඒක නීතියානුකූල භාවයක් තියෙනවා. එතකොට ඒකට වෙන නමක් කියනවා වෙළඳ ලකුණ කියලා. එතකොට ඒකත් නිවැරදි කතාවක්. බලන්න මේ වගේ දෙයකින් ගොඩක් දැනුමක් දුවල පුතාලට ලබා ගන්න පුළුවන්. බලන් දුවේ පුතේ මම කිව්වා වගේ පිළිතුර තමයි අංක 4. සන්නමකින් හෝ වෙළඳ ලකුණකින් නිෂ්පාදිතයාට ප්‍රතිලාභ අත්පත් කරගත හැකි වුවද පාරිභෝගිකයාට ප්‍රයෝජනයක් නොමැත කියන එක තමයි සාවද්‍ය ප්‍රකාශය. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ප්‍රශ්න අංක 15. බලන්නකෝ විකුණුම් ප්‍රවර්ධනයට වඩා වැඩි යමක් ප්‍රවර්ධනයේ අන්තර්ගතව ඇත. මොකද්ද දුවේ පුතේ විකුණුම් ප්‍රවර්ධනයට අමතරව ප්‍රවර්ධනයේ තියෙන්නේ? ප්‍රවර්ධනය ලොකු සංකල්පයක්. ඒ ප්‍රවර්ධනය ඇතුලේ තමයි විකුණුම් ප්‍රවර්ධනය තියෙන්නේ. බලන්න ප්‍රවර්ධනය තුල තියෙන දේවල් දුවල පුතාලට මතකද? ප්‍රචාරණයේ තියෙන්නේ ප්‍රවර්ධනය. පෞද්ගලික අලවිය තියෙන්නේ ප්‍රවර්ධනය. ඒතර මහජන සම්බන්ධතාවය තියෙන්නේ ප්‍රවර්ධනය. ප්‍රසිද්ධිය තියෙන්නේ ප්‍රවර්ධනය. එහෙනම් විකුණුම් ප්‍රවර්ධනයට වැඩි යමක් ප්‍රවර්ධනයේ තියෙනවා. විකුණුම් ප්‍රවර්ධනයට වැඩි යමක් ප්‍රවර්ධනයේ තියෙනවා. කියන්නේ ප්‍රවර්ධනයේ විශාල දේ. ඒතකොට ප්‍රවර්ධනය තුල තමයි විකුණුම් ප්‍රවර්ධනය තියෙන්නේ. ඒක තමයි මේ කියන්නේ. නිහිත ප්‍රකාශය තහවුරු කිරීමට කරුණු ඉදිරිපත් කරන බලමු ආයි කරුණු ටික. ප්‍රවර්ධනයක් යනු ආයතනයක් විසින් නිෂ්පාදනය කරන ලබන භාණ්ඩයක් හෝ සේවාවක් ඉලක්ක කරගත් පාරිභෝගික පිරිස වෙත හඳුන්වා දීමට. ඒ පිළිබඳව අවබෝධය වැඩි දියුණු කිරීමටත් අලවිය වැඩි කර ගැනීමටත් යොදා ගන්න ලබන අලෙවි කරන sannivedanaය. නැතිනම් අලෙවි උපාය මාර්ගය. බලන්න ප්‍රවර්ධන මිශ්‍රයට ඇතුළත් උපාය මාර්ග වලට නිදසුන්. විකුණුම් ප්‍රවර්ධනය, ප්‍රචාරණය, පෞද්ගලික විකුණුම්, විකුණුම් සේවක හමුදාව, මහජන සම්බන්ධතාව, ඍජු අලෙවිකරණය. බලන්න විකුණුම් ප්‍රවර්ධනය එතකොට තියෙන්නේ ප්‍රවර්ධන ඇතුලේ කොටසක් විතරයි. ඒක නිසා මේ ප්‍රශ්නෙන් කියන්නේ මොකද්ද? විකුණුම් ප්‍රවර්ධනයට වැඩියම ප්‍රවර්ධනය තුල තියෙන බව අනිවාර්යයෙන්ම දුවේ පුතේ අපට තේරෙනව නේද? බලන් දරුවනේ
ප්‍රවර්ධන මිශ්‍රයට ඇතුළත් උපාය මාර්ග වලට නිදසුන්. විකුණුම් ප්‍රවර්ධනය, ප්‍රචාරණය, පෞද්ගලික විකුණුම්, විකුණුම් සේවක හමුදාව, මහජන සම්බන්ධතාව, ඍජු අලෙවිකරණය. මං හිතන්නේ නිදසුන් තව විශාල ප්‍රමාණයක් තියෙනවා. දුවල පුතාලට මතක ඇති. ඒක නිසා බලන්න ප්‍රවර්ධනයට වඩා එතකොට විකුණුම් ප්‍රවර්ධනය කුඩා එකක්. අපි බලමු තවදුරටත් විකුණුම් ප්‍රවර්ධනය කියන්නේ මොකක්ද කියලා. ක්ෂණිකව ඉතා කෙටි කාලයකින් වෙළඳ පිරිවැටුම් වැඩි කර ගැනීමේ අරමුණින් ආයතනයක් විසින් සැලසුම් කරනු ලබන උපාය උපක්‍රම විකුණුම් ප්‍රවර්ධන ලෙස සැලකෙනවා. වෙනත් ලෙසකින් කිව්වොත් මිලදී ගැනීමට හෝ විකිණීමට අදාළ කෙටි කාලින දිරි ගැනීමක් තමයි එතකොට විකුණුම් ප්‍රවර්ධනය කියන්නේ. එතකොට විකුණුම් ප්‍රවර්ධනය කියන්නේ කෙටි කාලින දිරි ගැනීමක්. නමුත් ප්‍රවර්ධනය කියන්නේ ඒක දිගු කාලීන කටයුත්තක්. ප්‍රවර්ධනය තුල තමයි එතකොට අපිට තියෙන්නේ විකුණුම් ප්‍රවර්ධනය. මම හිතන්නේ දුවල පුතාලට පැහැදිලි ඇති. අපි බලමු තවත් ප්‍රශ්නයක්. ප්‍රචාරණය පාරිභෝගිකයාට ප්‍රතිලාභ ගෙන දෙනවා මෙන්ම පීඩාකාරී තත්ත්වද උදා කරයි. ප්‍රචාරණය පාරිභෝගිකයාට ප්‍රතිලාභ ගෙනත් දෙනවා. ඒ වගේම හැබැයි මොකද්ද? පීඩාකාරී තත්ත්වයන්ද උදා කරයි. ප්‍රකාශයක්. අපෙන් අහනවා ඉහත පීඩාකාරී තත්ත්ව හා ප්‍රතිලාභ 4 බැගින් සඳහන් කරන්න. ප්‍රචාරණයක මොකද්ද තියෙන පීඩාකාරී තත්ත්ව? මොනවද තියෙන ප්‍රතිලාභ? බලන්න 4 බැගින් සඳහන් කරනවා. බලන්න ප්‍රතිලාභ. ප්‍රචාරණයේ ප්‍රතිලාභ. ගුණත්වයෙන් උසස් භාණ්ඩ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම නව භාණ්ඩ පිළිබඳව කඩිනමින් තොරතුරු දැනගන්න පුළුවන් ප්‍රචාරණය. ඒ වගේම තමයි ව්‍යාජ අනුකරණ මිලදී ගැනීමෙන් වැළකෙන්න පුළුවන් ප්‍රචාරණයක් තුලින්. ඒ වගේම විවිධ නිෂ්පාදකින්ගේ භාණ්ඩ සැසඳීමක් කරන්න පුළුවන් ප්‍රචාරණය තුලින්. මොකද ඔවුන්ගේ තොරතුරු එකෙන් එන නිසා. ඒවා ප්‍රතිලාභ තමයි පාරිභෝගිකයන්ට. නමුත් මොනවද තියෙන පීඩාකාරී තත්ත්ව? අනවශ්‍ය දේවල්. අවාසි මොනවද ප්‍රචාරණය තුලින් පාරිභෝගිකයා ලබන? අනවශ්‍ය භාණ්ඩ හා සේවා පරිභෝජනයට පෙළඹෙන්න පුළුවන්. අනවශ්‍ය විදියට ප්‍රචාරණයට අපි නතු වුණොත් අපි අනවශ්‍ය විදියට භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන්න පුළුවන්. ඒ වගේම වෙළඳ පොළෙහි තාර්කිකව හැසිරීමට ඉඩකඩ ලබා නොදීම. අපි කිව්වා අපි තාර්කික පාරිභෝගිකයෙක් වෙන්න ඕන. නමුත් මේ තාර්කික පාරිභෝගිකයෙක් වෙන්න තියෙන ප්‍රශ්නයක් තමයි මේ අධික ප්‍රචාරණය. කවුරු කියන දේ හරිද මොකක්ද හරි කියන එක අපිට පැටලෙන්න පුළුවන්. අන්න ඒ වගේ තත්ත්වයක් එන්න පුළුවන්. ඒකට අපි කියන මොකද්ද? වෙළඳ පොළෙහි තාර්කිකව හැසිරීමට ඉඩකඩ ලබා නොදීම. ඒ වගේම තමයි මුලා කිරීම. දැන් බොරු ප්‍රචාරයෙන් බොරු කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රචාරණය ඇතැම් විට පීඩාකාරී වෙනවා. ඒ කියන්නේ සවනත ගෝසාකාරී වෙන්න පුළුවන්. මනසට අවුල් වෙන්න පුළුවන්. දැසට අනවශ්‍ය දෙයක් වෙන්න පුළුවන්. ඒක නිසා අපි කියන ප්‍රචාරණය ඇතැම් විට පීඩාකාරී වෙනවා. ඒ වගේම නිෂ්පාදන වියදම ඉහළ යාම නිසා භාණ්ඩවල මිලියට. ඒ කියන්නේ ප්‍රචාරය කරන්න භාණ්ඩ ආයතනයකට විශාල පිරිවැයක් දරනවා. ඒ පිරිවැය එකතු කරන භාණ්ඩෙ මිලට. ඒක නිසා පාරිභෝගිකයන්ට ඒක දරන්න වෙනවා. එහෙනම් ප්‍රචාරය පීඩාකාරී වෙන්න පුළුවන් භාණ්ඩෙ මිල ඉහළ යාම නිසා. එහෙම වෙන්න පුළුවන්. එතකොට මම හිතන්නේ දුවල පුතාලට ප්‍රචාරණයේ ප්‍රතිලාභ වෙන්න පීඩාකාරී තත්ත්ව තියෙන බව තේරෙන්නේ නැති. ප්‍රශ්නාංක 17. ප්‍රශ්නාංක 17. මේක සිද්ධියක්. බලන සිද්ධියක්. ඇයිබාන්ස් ආයතනයෙන් ගෙනා රූපවාහිනී යන්ත්‍රය ඉතා අනර්ඝ එකක් බවත්. එහි මිලද අවුරුදු සමය බැවින් බොහෝ අඩු බවත්. අලවියෙන් පසු සේවා සපයන බවත්. වසර 3ක වගකීමක් සහිත බවත්. පියා සිය මිලදී ගැනීම ගැන ඉතා සතුටින් සිය මව සමග කියනු නික්ස් මාස්ගේ සවනත වැටිනි. බලන දුවේ පුතේ තම පියා රූපවාහිනී යන්ත්‍රයක් මිලදීගෙන ඒ පිළිබඳ යම්කිසි තත්ත්වයක් මවට කියනවා. මොකද්ද? ඊටාම මේක අනර්ඝ දෙයක්. මොකද මිලත් අඩුයි. ඒ වගේම මොනවද? අලවින් පසු සේවත් සපයනවා. අලවින් පසු සේවත් සපයනවා. ඒ වගේම වසර 3ක වගකීමකුත් තියෙනවා. ඒක ඊටාම හොඳ මිලදී ගැනීමක් කියලා තමයි නිස්මාක්ස්ගේ පියා අම්මට කියන්නේ. එතකොට ඒක තමන්ට තේරෙනවා. බලන දුවේ පුතේ දැන් මේ අලවිකරණය ගැන ඔබ ඉගෙනගෙන තියෙන දේවල් අසුරෙන් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. අහන්නේ මොකද්ද? මෙවර වාණ්ජ විෂය ධාරාව ඔස්සේ උසස් පෙළ ලිවීමට බලාපොරොත්තු වෙන සිටින නිස්මාක්ස්ට පියාගේ ප්‍රකාශයෙන් අලවිකරණයේදී තමා ඉගෙනගත් හර සංකල්ප දෙකක් එසැනින් සිහියට නැගුණි. මොකද්ද කියලා අහනවා. එහෙනම් අයන්නෙන් අහනවා. නිස්මාස්ගේ සිහියට නැගුණු අලවිකරණයේ හර සංකල්ප දෙක කුමක් විය හැකිද? පැහැදිලි කරන්න. අලවිකරණ හර සංකල්ප ඉගෙන ගත්තා නම් මෙතන අලවිකරණ හර සංකල්ප දෙකක් තියෙනවා. ඒ දෙක අහනවා.
ඊට පස්සේ ආයන්නෙන් අහන මොකද්ද? නිස්මාස්ගේ පියාට දක්වන ලද සුවිශේෂතා නිසා ඇයිබාන්ස් ආයතනයට අත්කරගත හැකි වාසි 5ක් දක්වන්න. ඒ කියන්නේ මොකද්ද? නිස්මාස්ගේ පියාට යම්කිසි වාසිදායක තත්වයක් ඒ ආයතනය ඇති කරලා දුන්නා. ඒක නිසාම ආයතනයටත් යම් යම් වාසිදායක තත්වයන් ඇති වෙනවා. එම වාසිදායක තත්වයන් 5ක් සඳහන් කරන්න කියලා තමයි තියෙන්නේ. අපි බලමු අයන්නෙන් කියන්නේ මොකද්ද කියලා. නිස්මාස්ගේ සිහියට නැගුණු අලෙවිකරණේ හර සංකල්ප දෙක කුමක් විය හැකිද පැහැදිලි කරන්න. අපි බලමු කුමක් විය හැකිද කියලා. සංකල්ප දෙක වන්නේ වටිනාකම හා තෘප්තියයි. වටිනාකම යනු පාරිභෝගික අවශ්‍යතා ඉටු කර ගැනීමට තිබෙන හැකියාව පිළිබඳ පාරිභෝගිකයා විසින් කරනු ලබන සමස්ත තක්සේරුවයි. මම හිතන්නේ නිස්මාස්ගේ පියා රූපවාහිනී යන්ත්‍රය රැගෙන ඇවිල්ලා ඒ ගැන වර්ණනාවක් කරා. අනර්ගයි කිව්වා. ඒක සමස්ත අගය කිරීම තමයි. එතකොට මේ සමස්ත අගය කිරීම කියන්නේ අපි මේ වටිනාකමට. වටිනාකමට තමයි එතකොට හර සංකල්පයක් වටිනාකම කියන එක දුවල පුතාලට මතක් වෙන්න ඕන. නිෂ්පාදිතයේ ගුණත්වය, quality, සේවා, services, මිල, price යන කරුණු වල සංයෝගයෙන් වටිනාකම තීන්දුව වෙයි. එතන වටිනාකම තීන්දුව වෙන්න කාරණා තුනක් කියන මේකේ. නිෂ්පාදිතයේ ගුණත්වය, සපයන සේවා, භාණ්ඩයේ මිල කියන තුන එකතු වුණාට පස්සේ තමයි වටිනාකම තීන්දුව වෙන්නේ. තවදුරටත් ඒක පැහැදිලි කරනවා මොකද්ද? වටිනාකම නිෂ්පාදිතයෙන් ලැබෙන ප්‍රතිලාභය හා ඒ සඳහා දරන පිරිවැය අතර අනුපාතයක්. එතන වටිනාකම තීන්දුව වෙන්නේ මොකද්ද? තමන් නිෂ්පාදිතයෙන් ලැබෙන ප්‍රතිලාභයයි ඒකට ගෙවන ලද මිලයි අතර අනුපාතයෙන් තමයි මේ වටිනාකම තීන්දුව වෙන්නේ. අනික් කාරණේ තෘප්තිය. මොකක්ද තෘප්තිය කියන්නේ? පාරිභෝගික තෘප්තිය anu පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හා වුමනා සපුරාලන පරිදි නිෂ්පාදිතය බිහි කිරීම මගින් එය පරිහරණය ලබන සතුටයි. කියන්නේ අර ටීවී එකෙන් නිස්මාස්ගේ පියා ලබන සතුට තමයි තෘප්තිය කියන්නේ. ඒක තෘප්තිය වටිනාකම හා සම්බන්ධයි. වටිනාකම වැඩි නම් තෘප්තියත් වැඩි. මේ දෙක අතරත් මොනවද අනුලෝම සම්බන්ධයක් තියෙනවා. අනුලෝම සම්බන්ධයක් තියෙනවා. එතකොට මේ සිද්ධියෙන් එන්නේ අපිට මොකද්ද? වටිනාකම හා තෘප්තිය කියන සංකල්ප දෙක, හර සංකල්ප දෙක තමයි ඔබට තේරෙන්න ඕන දුවේ පුතේ. කියන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ විභාගෙට ලියන්න ඉන්න ඔබට අනිවාර්යෙන් ඒක තේරෙන්න ඕන. මම හිතන්නේ තේරෙන්න ඇති. ආයන්නෙන් අපි ඇහුවේ ගනුදෙනුකරු ආයතන හා නිෂ්පාදිත සම්බන්ධව සුබවාදී වීම. ඒ කියන්නේ අර නිස්මාස්ගේ පියාට ආයතනෙ දීපු සන්තෝෂම නිසා, වටිනාකම හා තෘප්තිය වැඩි කිරීම නිසා ආයතනයට ලැබෙන වාසි. බලන්න පළවෙනි එක ගනුදෙනුකරු ආයතන හා නිෂ්පාදිත සම්බන්ධව සුබවාදී වීම. ආයතන කීර්තිනාමය වර්ධනය වෙන්න ඒකට හේතුවක්. ඒකට ආයතනයට ඒක වාසියක්. ඒ වගේම තමයි පාරිභෝගික පක්ෂපාතීත්වය වර්ධනය වෙනවා. ඒ කියන්නේ එම ආයතනයේටම ඒ පාරිභෝගිකයා තමන්ගේ භාණ්ඩ ලබා ගන්න යනවා. ඒක පාරිභෝගික පක්ෂපාතීත්වය වර්ධනය වීමක් කියලා අපි කියනවා. ඒ වගේම ආයතනයේ පවතින භාණ්ඩ මෙන්ම නව භාණ්ඩද අනාගතයේදී මිලදී ගැනීමට පෙළඹෙනවා. ඒ කියන්නේ තියෙන භාණ්ඩ විතරක් නෙවෙයි. ඒ ආයතනෙන් අලුත් භාණ්ඩ හඳුන්වලා දෙද්දී නිස්මාස්ගේ පියා එතෙන්ට එන්න පුළුවන්. ඒක තමයි ඒ කියන්නේ. ඒ වගේම තරංකාරී භාණ්ඩ හා ප්‍රචාරණ වලට ඇදී යෑම වැළකීම හා මිල සංවේදීතාවය අඩු වීම. ඒ කියන්නේ මිල දැන් ඉස්සෙල්ලා වටිනාකම හා තෘප්තිය කියන දෙකම අත්පත් කරගත්තා මේ ටීවී යන්ත්‍රයෙන්. ඒක නිසා දැන් ආපහු යද්දී එයා වැඩි දේවල් බලන්නේ නැහැ. මිල සංවේදීතාවය බලන්නේ නැහැ. ඒක තමයි මේ කියන්නේ තරංකාරී භාණ්ඩ හා ප්‍රචාරණ වලට ඇදී යෑම වැළකීමත් වෙනවා. ඒ වගේම මිල ගැන එච්චර හොයන්නේ නැහැ. ඒකත් ආයතන තියෙන ලොකු වාසියක්. ඒ වගේම නිෂ්පාදිත භාණ්ඩ පිළිබඳ යෝජනා ආයතනට ඉදිරිපත් වීම. ඒ කියන්නේ මේ භාණ්ඩ පිළිබඳ හොඳයි මේක ගැන තව වර්ණනා කරමින්, තව ඉදිරිපත් කරන්න, තව වැඩි දියුණු කරන්න ඕන මොනවද කියමින්, ඒ වගේ යෝජනාත් එන්න පුළුවන්. මේ තත්ත්වයේ උඩ ඒ වගේ වාසිය එන්න පුළුවන්. දුවේ පුතේ, හොරාවකට ආසන්න කාලයක් අපි අලෙවි කළමනාකරණය පිළිබඳ පුනරීක්ෂණය කරා. අලෙවි කළමනාකරණයෙන් විභාගයට එන්න පුළුවන් ප්‍රශ්න රාශියක් සාකච්ඡා කළා. අනිවාර්යයෙන්ම මෙම අලෙවි කළමනාකරණයෙන් දුවල පුතාලට විභාගේ ජය ගන්න, සරසවි ප්‍රවේශයට පාන ගන්න ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ වගේම මේකෙන් ලකුණු විශාල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මම හිතනවා දුවේ පුතේ මේ කටයුත්තට සක්‍රියව දායක වෙලා ඔබේ කටයුත්ත කළා කියලා. මම ප්‍රාර්ථනා කරනවා දුවේ පුතේ ඉහළ ප්‍රතිඵලයක් ලැබලා
විශ්වවිද්‍යාලය තෙක්ම ගමන් කරන්න පුළුවන් වේවා කියලා. එහෙනම් දුවේ පුතේ තවත් මෙවැනිම වැඩසටහනකින් අපි හමු වන තෙක් අදට සමුගන්නම්. ආයුබෝවන්.